ආයුබෝවන් මම ලක්ෂේ නායක මේෂ ලග්න හිමිනි ඔන්න අදත් මම ඔබට කර්මයට අනුව ඔබගේ ජීවිතය තුල ඔබට පෞල් ලේඛකයක් නිර්මාණය වෙන හැටි කියලා දෙන්නයි පැමිණියේ. තනිකඩව ජීවත් වෙලා කර්මයට අනුව විවාහ සහකරුවෙක් සහකාරියෙක් ඔබට ලැබෙන හැටි, ඔහු ඇයගේ ගතිගුණ කෙසේ විය හැකිද, කර්මයට අනුව විවාහයෙන් පසු ජීවිතය කෙසේ විය හැකිද, ඉන්පසුව ඔබ පවුලක් කර්මයට අනුව නිර්මාණය වෙන හැටි කියලා දෙන්නයි මම මේ පැමිණියේ. පවුලට ඔබත් එක්ක ඔබගේ බිරිඳෝ සැමියා ඔබට ඔබගේ ලෙයින් බිහි වෙන දුවලා පුතාලා දරුවන් එකතු වෙනවා. මේක තමයි ඔබේ පවුල. නමුත් නිවසක් තුල මේ කියන ඔබත් එක්ක බිරිඳ ස්වාමියා හා දරුදරියන් සමග ඔබගේ පියා මව සමහරට මෙහෙකරුව මෙහෙකාරයන් සිටිය හැකියි. මෙන්න මේ පෞල් ලේඛකයෙක් ගැනයි මම මේ කතා කරන්නේ. කර්මයට අනුව මේෂ ලග්න හිමියෝ ස්ථීරව යමකට ඉදිරිපත් වෙන පක්ෂපාතීභාවයේ තදින් ආරක්ෂා කරන උසස් අදහස් ඇත්තෙක් ලෙස නිදහසට ප්‍රිය වෙමින් එක්තරා පිළිවෙලකට තමාගේ පාඩුවේ ජීවත් වීමට ආසාව දක්වන කෙනෙක්. මෙසේ මේෂ ලග්න හිමියා ඍජුව තම විවාහ සහකරු සහකාරිය තෝරාගන්න අවස්ථාව තියෙනවා. විටක වක්‍රව තම විවාහ සහකරු සහකාරිය තෝරාගන්නවා. ඇයි මේ වක්‍රව කියලා කිව්වේ? මේ මේෂ ලග්න හිමියන්ට බොහෝ විට පවතිනවා තමාගේ විවාහ සහකරු සහකාරිය තෝරා ගැනීමේදී යම්කිසි දෙගිඩියාවක්. මට මෙයා හරි යයිද? ඒ නිසයි මම වක්‍රව කියලා කිව්වේ. බොහෝ විට මෙසේ මේෂ ලග්න හිමියට ලැබෙන බිරිඳෝ ස්වාමියා මෙසේ විය හැකියයි කර්මය පෙන්වලා දෙනවා. මේ බිරිඳට ස්වාමියාට පැහැදිලි නුවණ, ශාරීරික හා මානසික පිරිසුදුකම, අධ්‍යාත්මික බලයක්, යුත් සියුම් කඩිසර භාවයක් තියෙන කෙනෙක්. ආගමික ගතිගුණ වලින් යුත් න්‍යාය ධර්ම අතින් උසස් අය ආශ්‍රය කරන අයෙක්. අසරණ අයටද සැලකිල්ල අඩු කරන්නේ නැති කෙනෙක්. නිතරම උසස් තත්වයක වැඩ කටයුත්තක යෙදීමට යම්කිසි වාසනාවක් තියෙන කෙනෙක්. ඒත් එක්කම මේ බිරිඳට ස්වාමියාට මේ උසස් වැඩ කටයුත්තක නිතරම නිරත වෙද්දී ඊට විරුද්ධකාරයොත් ඇති වෙන්න පුළුවන්. යම් දේ කලින් දැනෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතය ගැන දැනෙන පෙනෙන නුවණකින් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන් මේ බිරිඳෝ ස්වාමියා මේෂ ලග්න හිමියන්ට ලැබෙන. විවාහ ජීවිතය ඉතා පිරිසිදු බවින් ගත කිරීමට කැපවෙන කෙනෙක්. විවාහයෙන් පසු ජීවිතය ඉතා පිරිසිදු වගකීමකට බැඳී සිටීමෙන් හොඳ දරුවන් ලබන්න භාග්‍යයක් වාසනාවක් තියෙනවා මේ බිරිඳට මේ ස්වාමියාට. ඒත් එක්කම ඕනම අයෙක් සමග මේෂ ලග්න හිමියට විවාහයෙන් පසු ජීවිතය ගෙවන්න සැලසුම් කරන්න. සාමාන්‍ය විවාහ ජීවිතය තුළ මේෂ ලග්න හිමියා කර්මයට අනුව අධික කාමාසාවක් තියෙන කෙනෙක්. මේ අධික කාමාසාව පාලනය කරගන්න පුළුවන් විදියට තමයි කර්මය විසින් ආගම දහමට ලැබි විවාහ ජීවිතයේ සියලු වගකීම් නිසි ලෙස ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් විවාහ සහකාරියෙක් ඔබට ලබා දෙන්නේ. මෙසේ මේ මේෂ ලග්න හිමියාගේ විවාහයෙන් පසු ඇතිවෙන මේ මේෂ ලග්න හිමියා ගැන මම මේ කතා කරන්නේ. මේෂ ලග්න හිමියාට විවාහයෙන් පසු ජීවිතය තුළ ඇතිවන අසමාචාර උපේක්ෂාවෙන් යුතුව ඉවසාගෙන මධ්‍යස්ථ සිතකින් යුතුව පාලනය කරගෙන මේ බිරිඳ ස්වාමියාට මේ මේෂ ලග්න හිමියාවත් පාලනය කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන අයෙක් තමයි කර්ම විශ්ය නිර්මාණය කරන්න මේෂ ලග්න හිමියට. මේ මේෂ ලග්න හිමියා විවාහ ජීවිතය තුළ තමාගේ වාසියට ආගමික සිරිත් විරිත් පවා තමාගේ වාසිය පිණිස හරවා ගන්න කතා කරන කෙනෙක්. එහෙම කතා කරද්දී ඒ විවාහ ජීවිතයේ සමාදානය පවත්වා ගැනීම පිණිසත් ආගම දහම තුළ කිසිම කැඩී බිඳීමක් ඇති නොවන පිණිසත් මේ මේෂ ලග්න හිමියාගේ බිරිඳෝ ස්වාමියා
සියලු පාඩු අලාභ තමාගේ පිටට දාගෙන එය ගැනීමට සතුටු වෙන කෙනෙක්. පසු කාලයේ මේෂ ලග්න හිමියාව යහපත් ගෘහ විවාහ ජීවිතයකට යොමු කිරීමේ බලයක් ශක්තියක් මේ මේෂ ලග්න හිමියට ලැබෙන බිරිඳට හෝ ස්වාමියට අනිවාර්යයෙන්ම තියෙනවා. මෙසේ මෙම යූල කර්මයට අනුව පවුලක් නිවසක් නිර්මාණය කරන විට එහිලා පවත්නා අභ්‍යන්තරය ගැන කර්මය මෙසේ පෙන්වා දෙනවා. මේෂ ලග්න හිමියා තම පවුල තුල නිවස තුල නිතර හිත වෙනස් වන සුළු කෙනෙක්. හිත ස්ථාවර නැහැ. ඒ ස්ථාවර නැති නිසාම හරි ඉක්මනින් තරහ යනවා. ගොඩක් වෙලාට ගෙදරදී. ඒ නිසාම පවුලක් ලෙසට දුක් කරදරවලට බොහෝ විට මූණ පෑමට සිදු වෙනවා. ඒ තුල තමාට ලැබෙන වාසනාවන්ත දරුවන්ට ඒ වාසනාව අහිමි කරවන්න පුළුවන්. තම අම්මා තාත්තට පවා වෙනස්කම් කිරීමට මේ මේෂ ලග්නයාගේ හිත පොළඹවන්න පුළුවන්. දැන් බිරිඳයි ස්වාමියයි අතර අම්මයි තාත්තයි අතර මේ අම්මයි තාත්ත කියන්නේ මේෂ ලග්න හිමියත් විවාහයටපත් වෙන බිරිඳෝ ස්වාමියා. මේ දෙදෙනා අතර නිතරම වාද විවාද ඇති වෙද්දී දරුවන් වාසනාවන්ත වේද මේෂ ලග්න හිමියනේ නෑ. දුකට කනගාටුවටපත් වෙනවා. ඒ නිසා විටක මෙහෙකරුවන්ටද ප්‍රිය වෙනවා. හැබැයි තවත් විටක මෙහෙකරුවන් නොරුස්සන කෙනෙක් බවට පත් වෙනවා. මෙවැනි විදිහට තමයි මේෂ ලග්න හිමියාගේ ක්‍රියාකාරකම් ගේ තුල ක්‍රියාත්මක වෙන්නේ. තම බිරිඳ ස්වාමියා අතර වාද විවාද ඇති කරගන්න වෙලාවල් තියෙනවා. එකම මතයට දෙන්න මත දෙකක ඉන්නවා. මිල මුදල් අමාරුකම් ගෙදර දොරට දැනෙන අවස්ථාවන් වලට තමගේ පවුල් ඒකකයේ තුල අනිවාර්යයෙන්ම මූණ දෙන්න සිදු වෙන මේෂ ලග්න හිමියන්ට. පවුල් ජීවිතය පවත්වා ගැනීමට බොහෝ කරදර විඳින්න සිදු වෙන අවස්ථාවල් තියෙනවා. ගෙදර ඉන්න කාලය අඩු කර ගන්නවා. ගෙයින් පිටත ඇවිදිලි වැඩි වෙනවා. ඒ නිසාම කර්මය අනුව මේෂ ලග්න හිමියනි ඔබගේ පවුල් ඒකකය තුල ඇතිවන මෙම ගැටීම් හේතු කොටගෙන විතක විවාහය වාසනාවන්ත නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. බොහෝ වාර ගානක් ඔබට හිතෙන්න පුළුවන්. නිවස තුලදී ඔබගේ ආගමික භක්තිය ඔබගේ හිත තුල තියෙන ආගමික භක්තිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේෂ ලග්න හිමියනි ඔබ බෞද්ධයෙක් විදිහට පුරුද්දක් විදිහට සෑම දිනක තෙරුවන් නම දිනුවන් ගෙදරදී එකම දවසක්වත් ඒක අතහැරෙන්න දෙන්න එපා. තුන් සූත්‍ර කියලා බුදුන් වදින කෙනෙක් බවට ඔබ පත් වෙලා ඉන්නවා නම් ඔබගේ තියෙන පුරුද්ද නැති කරගන්න එපා. ඒ පුරුද්ද නැති කරගන්න අමනුෂ්‍ය බලවේග නිවස තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබගේ හිත තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒත් එක්කම ශාස්ත්‍ර අහන්න, පේන බලන්න ඔබ තුල ආසාව වැඩි වෙන්න පුළුවන්. මොකද ඔබගේ හිත හරියට ශුන්‍ය වූ හිතක්. ඕන කෙනෙකුට වැරදි අදහස් එකකට දාන්න පුළුවන්. එතකොට මෙවැනි මිත්‍යා දෘෂ්ටික දේවල් පස්සේ නොපෙන්න බලවේග පස්සේ ඔබ ඔවුන්ගේ උදව් උපකාර බලාපොරොත්තුෙන් ඔබ යන ඒ නරක පුරුද්ද තුල නැති අමනුෂ්‍ය කරදර වලින් ඔබ සිටින නිවසට පීඩාවන් අත්විඳින්න සිදු වෙන්න පුළුවන්. ඒ අමනුෂ්‍ය බලවේග gedara dora සාමය නැති කර දැමීම සඳහා මේෂ ලග්න හිමියනි ඔබ වැරදි දෙයට පොළඹවන්න පුළුවන්. ප්‍රාණඝාත අකුසලයේ වෙන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්, වැරදි කාමසේවන වෙන්න පුළුවන්, බොරු කියන කෙනෙක් වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්නෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද මේ අමනුෂ්‍යයට අවශ්‍ය කරන්නේ තමන් ඉන්න තැන පංචශීලයේ කඩන පිරිසක් බිහි කිරීම. මොකද අමනුෂ්‍ය පෙරේතේ භූතේ බවට පත් වෙන්නම පංච ඉන්ද්‍රියයන් මුල් කොටගෙන කරපු වැරදි නිසා කියලා තමයි බුදුරජාන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා ඔවුන්ට ඕනේ නිතරම තමන් ඉන්න ස්ථානයේ එවැනි අයපත් කරගන්න. ඒකයි ඔබ ප්‍රාණඝාත අකුසලට යොමු කරන්න පුළුවන් කියලා කිව්වේ. ඔබ සොරකමට යොමු කරන්න පුළුවන් කියලා කිව්වේ. ඔබ වැරදි කාමසයට යොමු කරන්න පුළුවන් කියලා කිව්වේ.
ඔබ කෝප ගන්නන්න පුළුවන්, බොරු කියවන්න පුළුවන්, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්නේ බවට පත් කරවන්න පුළුවන්. හැබැයි මේ වගේ නරක වැඩ කරන්න ඔබට අධික වීරියක්, නිරෝගීකමක්ද දෙනවා. එහෙම වුණොත් මේෂ ලග්න හිමියනි, ඔබට ඔබ සියලු දේ තියෙන කෙනෙක් වුණත්, හොඳ රැකියාවක් කරන, හොඳ ව්‍යාපාර කටයුත්තක් කරන, සමාජය තුළ ඇගීමකට පත් වෙන කෙනෙක් බවට පත් වුණත්, ඔබ හිතින් දුක් විඳින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබගේ නිවස අපායක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේන් ඔබ ගැලවෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ වදාරනවා, ගොඩක් වෙලාවට කර්මයට අනුව හිත කැඩෙන්නේ. මේ කැඩෙන හිත හදාගන්න. හිත කැඩෙන්නේ කොහොමද? අතීතයේ ශෝකජනක සිදුවිලි තමන්ගේ හිතට ඇවිල්ලා තමා දුකටපත් කරලා තමාගේ හිත අක්‍රිය කරනවා. අයහපත් දෙයට පොළඹවනවා, කලකිරවනවා. එහෙමනම් ඔබගේ හිත මේන් බේර ගන්න නම් හිත නිතරම ක්‍රියාත්මක වෙන්නේ කයත් එක්ක. ඒතර ඔබ කය තුලිනුත් සැරපරුෂ වෙනවා. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ එදා විශාඛා උපාසිකාවට කියූ ලෙසම සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක නිතර සිහි කරන්න. එවිට තමයි මාර පාර්ශික සිතුවිලි තුලින් ඔබගේ හදවත නිවස කඩා බිඳ දමන්න අමනුෂ්‍ය ක්‍රියාකාරී වෙද්දී ඒ ක්‍රියාකාරකම් ඔබට නවත්තලා ඔබට එයින් ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒක මිහි පිට වෛද්‍යවරයෙකුට කරන්න බෑ. ඒ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා වූ ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සී සද්ධර්ම ගුණ අපගේ හදවත පන්සලක් නම් එහි තියෙන්න ඕනේ පළවෙනි දේ තමයි ධර්මයේ පිළිබඳ අවබෝධයක්. මනස තුල තියෙන්නේ ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා බුදු ගුණ ගැන තමාට හොඳින් තමාගේ මනසට ගන්න පුළුවන් ශක්තියක්. මනස ආරක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. නමුත් කර්මයට අනුව ඔබ නිවස තුල වැටෙන්නේ, හදවතින් කඩා වැටෙන්නේ, කෝපයටපත් වෙන. එහෙනම් හදවතින් කඩා වැටෙන විට ඔබ බේරගන්න සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කිව්වා. ඔබ පුරුද්දක් විදියට බෞද්ධයෙක් විදියට සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාලා දෙවේශයේ කෝපය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව මෛත්‍රිය වැඩිමෙන් පමණයි අපිට නැති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඔබ නිතර මෛත්‍රිය වඩන්නේ බවට පත් වෙනවා. පළමුව ඔබට මෛත්‍රිය වඩන්න ඕනේ. දෙවනුව ඔබගේ බිරිඳට හෝ ස්වාමියාට මෛත්‍රිය වඩන්න ඕනේ. තුන්වෙනුව ඔබගේ දරුවන්ට මෛත්‍රිය වඩන්න ඕනේ. ඔබගේ මවට පියාට මෛත්‍රිය වඩන්න ඕන. ඔබගේ මෙහෙකරුවන්ට මෛත්‍රිය වඩන්න ඕන. එහෙම නැත්නම් ගෙදර ඉන්න ඔක්කොම ඔබගේ හතුරු කියලා ඔබට දැනෙන්න පුළුවන්. මෛත්‍රිය වඩද්දී ඊතා කෙටියෙන් මෛත්‍රී භාවනාව කරන විදියක් මම ඔබට කියලා දෙන්නම්. මෙය අනුගමනය කරන්න. මම රාගය නැත්තෙක් වෙත්වා, මම ද්වේෂය නැත්තෙක් වෙත්වා, මම ක්‍රෝධය නැත්තෙක් වෙත්වා, මම වෛරය නැත්තෙක් වෙත්වා, මම තරහව නැත්තෙක් වෙත්වා, මම ඊර්ෂ්‍යාව නැත්තෙක් වෙත්වා, මම අමනාප නැත්තෙක් වෙත්වා, මගේ සිත කය මනස සංවර වෙත්වා,
පිරිසිදු වෙත්වා මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවෙම් වෙසෙත්වා මගේ මානසික පීඩා දුරු වෙත්වා මගේ ශාරීරික පීඩා දුරු වෙත්වා මට සැනසෙල්ලම උදා වේවා කාම ඡන්ද කෙලෙෂයන් මා කෙරෙන් බැහැර වෙත්වා මගේ සිත සමාධි වේවා මගේ සිහිය නුවණ දියුණු තියුණු වෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා ඔබ ඔබට මෙසේ මෛත්‍රී කරගෙන මේෂ ලග්න හිමියනි පසුව මා මෙන්ම මගේ බිරිඳ මා මෙන්ම දරුවන් මා මෙන්ම මගේ මව පියා මා මෙන්ම මගේ යටත් සේවක සේවිකාව වෙනුවෙන් ඔබ මෛත්‍රිය කරන්නේ බවට පත් වුණොත් විතරයි ඔබට මේ දෙවේශයේ කෝධයේ වෛරයේ තරහව නැති කරගන්න පුළුවන් වෙන්නේ. එසේ නැති කරගත්තොත් ඔබගේ හිත වෙනස් වෙන භාවය ඔබට අනිවාර්යෙන් නැති කරගන්න පුළුවන්. එවිට ඔබට දැනේවි මේ ගෙදර අපායක් නෙමෙයි ස්වර්ග රාජ්‍යයක් කියලා. ඔබ දන්නවද මෛත්‍රියේ භාවනාව ඔබ කියද්දී ඒ මෛත්‍රී භාවනාව ඔබ කරද්දී දෙවිවරු මිනිසුන් පවා නෙමේ තරහකාරයෝ පවා නෙමේ අමනුෂ්‍යව පවා ඔබට ගෞරව කරනවා. ඔබට කරදරයක් වෙන්නේ නම් අමනුෂ්‍යව පවා ඔබ බේර ගන්නවා. මොකද මෛත්‍රියට දැන් මේ යක්ෂයා පේතියා භූතයා කියලා කියන්නේ නිතරම බයෙන් හිටන කෙනෙක්. තමන්ට නිතර කරදරයක් එයි කියලා. එතකොට ඔබ සියලු සත්වයාට ලෝක සත්වයාට මෛත්‍රිය කරන කෙනෙක් බවට පත් වෙද්දී ඔවුන් බොහෝ සන්තෝෂයට පත් වෙනවා. ඔවුන් ඔබ අත්හැරලා යනවා. නමුත් ඔබට කරදරයක් වෙන විට මේ අමනුෂ්‍යයන්ගේ පවා ඔබට උදව් උපකාර ලැබෙනවා ඒන් ගැලවෙන්න. මේ මං කියන කතාවක් නෙමෙයි. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒත් එක්කම මේ ඔබට ලැබෙන මේ මනුෂ්‍ය ජීවිතය තුළ මේ පවුල් ඒකකයේ තුළ ඔබ සිය යුතුයකම් බිරිඳට ස්වාමියාට දරුවන්ට අම්මට තාත්තට මෙහෙ කනුවන් මෙහෙ කාර්යයන්ට කරලා මේ පවුල් ඒකකය හරි සුන්දර පවුල් ඒකකයක් සමාදානයේ පවතින විරසකයන් නැති අමනාපකම් නැති පවුල් ඒකකයක් බවට පත් කරගන්න නම් ඔබ අනිවාර්යයෙන් මේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව තුළ ගමන් කරන්නෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් මම මේ කියන්නේ ඔබට ජීවිතයේ සුන්දරත්වයේ ලස්සන අත්විඳින්න පුළුවන් පෞල් ඒකකයක් නිර්මාණය කිරීමට ඔබට ඉවහල් වෙන ඉනිමඟ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා ඔබට කියලා දෙන්න. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්, ලෙඩට ගොදුරු වීම දුකක්, ප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්, හඬා වැළපීමට ශෝකයට පත්වීමට සිදුවීම දුකක්, මරණයට පත්වීම දුකක්, තමන් කැමති දෙය ඉටු නොවීම දුකක් ලෙස දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මෙයයි දුක කියලා අපට පෙන්වලා දෙනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව කියන්නේ මොකද්ද? පුනර්භවය ඇති කිරීම පිණිස ආස්වාදයෙන් ඇලෙන ඒතෙන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදියට අපිට අවබෝධ කරලා දුන්නා. භව තණ්හාව කියන්නේ
ජීවිතෙන් ජීවිතයට භවයෙන් භවයට යන්න තියෙන අපේ ආසාව. ආසාව කියන්නේ රාගය. විභව තණ්හාව කියන්නේ මුලාව. අපි හිතනවා මේ ජීවිතය අපි හොඳ නරක ඕන දෙයක් කළත් ඊළඟ ආත්මෙන් අපිට ජීවිතයක් නැහැ කියලා. ඒ එසේ නොවන බව බුදුරජාණන් වහන්සේ අපට වදාළනවා. තුන්වෙනුව කාම තණ්හාව. ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කොටගෙන අපි කරන ආසාවන් පසුපස හඹා යෑම. ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළා මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ශේෂයක් නොමැතිව, ඉතිරියක් නොමැතිව නොයල්මෙන් නිරුද්ධ කිරීමට, නැති කිරීමට, දුරු කිරීමට, සියලුම ආලයන් රහිත කරවීමට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා මාර්ගයක් තියෙනවා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආපහු කිව්වොත් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හතර ගැන ඔබට අවබෝධාත්මක ඥානයක් තිබීමෙන් ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙද්දී විතරයි ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ, සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේලා විශ්වාස කරන්නේ, පස්සේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ, මහරහතන් වහන්සේලා විශ්වාස කරන්නේ, අනාගාමී ඵලයේ විශ්වාස කරන්නේ, සකදාගාමී ඵලයේ විශ්වාස කරන්නේ, සෝතාපට්ට ඵලයේ විශ්වාස කරන්නේ. හේතුවක් ඇතුව දේවල් සිදු වෙන බව, හේතුවක් නැති වුණ විට ඒ දේවල් සිදු නොවන බව, ඒවත් පටිච්ච සමුප්පාදයේ ඔබ විශ්වාසයට කරන්නේ. ඕපාතික උපවත් විශ්වාස කරන්නේ, සතර පායන් විශ්වාස කරන්නේ, දිව්‍ය ලෝකය විශ්වාස කරන්නේ, බ්‍රහ්ම ලෝක විශ්වාස කරන්නේ, දසදහසක් වල විශ්වාස කරන්නේ, කෝටියක් ලක්ෂයක් වල විශ්වාස කරන්නේ. මේ සම්මා දිට්ඨියටපත් වෙන කෙනෙකුට සංකල්ප තුනක් පිළිහිටනවා. පළවෙනි සංකල්පය, ඕනම අවස්ථාවක කාමයෙන් බැහැර වෙලා, අකුසල් ධර්මයෙන් බැහැර වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කියන්නේ කාමයේ අකුසල් ධර්ම අතහරින්න පුළුවන්. දෙවෙනි සංකල්පය අව්‍යාදපාද සංකල්පය. දෙවේශය, කෝධය, වෛරය, තරහ, ඊර්ෂ්‍යාව, අමනාපය නැති කරලා ඊතා මෛත්‍රී සාගතව ජීවත් වෙන්න පුළුවන්. තුන්වෙනුව අවිහිංසා සංකල්පය. අවිහිංසා සංකල්පය කියන්නේ මහා සත්‍ය කරුණාවෙන් යුතුව නිරතුරුව කායික මානසික සතුටකින් ජීවත් වෙනවා. මෙසේ ඉන්න ඔබට ඊළඟට ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද්ද? බොරු කීමෙන් වළකින්න ඕන, කේලම් කීමෙන් වළකින්න ඕන, පරුෂ වචන කීමෙන් වළකින්න ඕන, හිස් වචන කීමෙන් වළකින්න ඕන. ප්‍රාණඝාත අකුසලෙන් වළකිනවා. සොරකම් කිරීමෙන් වළකිනවා. වැරදි කාමසයෙන් වළකිනවා. සීලම මිත්‍යා ආජීවයන් දුරු කොටගෙන ධාර්මික ලෙස ජීවත් වෙනවා. ඔන්න දැන් ධාර්මික කෙනෙක් බවටපත් වුණා. එහෙමනම් අපි සම්මා වීරිය වඩනවා. එහි කොටස් හතරයි. පළවෙනි එක, නූපන් අකුසලයන් උපද්දවා නොගැනීම පිණිස තමන් තුළ කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. දෙවෙනි කොටස, උපන් අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා, ඒ සදා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. තුන්වෙනි කොටස, නූපන් කුසලයන් උපද්දවා ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්නවා, ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගෙන බලවත් ලෙස වීරිය වඩනවා. හතරවෙනි කොටස, උපන් කුසලයන් වැඩි දියුණු කර ගැනීම පිණිසත්, මුලා නොවීම පිණිසත්, භාවනාව සම්පූර්ණ කර ගැනීම පිණිසත් තමන් තුළ කැමැත්ත ඇති කරගන්නවා, ඒ සඳහා වෑයම් කරනවා, වීරිය වඩනවා, සිත එන් කරගන්නවා, බලවත් ලෙස වීරිය වඩනවා. දැන් සම්මා වීරිය වැඩිවීමෙන් අපිට ඇති වෙන්නේ මේෂ ලග්නෙහිමනේ කුසලයේ දියුණුවටපත් වෙනවා, අකුසලයේ ප්‍රහාණය වෙනවා. දැන් කුසලයේ දියුණුවටපත් වෙද්දී අපිට සම්මා සතියට එන්න පුළුවන්. සම්මා සතිය ඉස්සලම කය සංවර කරන්න. කය කිව්වොත් ඔබ හිතන්න ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා ඔබගේ ශරීරයේ අභ්‍යන්තරය ගැන. හිස් මොළයක් තියෙනවා, පෙනහැල්ලක් තියෙනවා, වකුගඩු තියෙනවා, හෘදය තියෙනවා, ලොකු බඩවැල් පොඩි බඩවැල් තියෙනවා, නහර තියෙනවා, නහර ගැට තියෙනවා, ලේ තියෙනවා, වතුර තියෙනවා, කොටු තියෙනවා, සෙම තියෙනවා, අසූචි තියෙනවා, මුත්‍රා තියෙනවා, පණුව ඉන්නවා. මෙවැනි ශරීරයක් අභ්‍යන්තරයේ තියෙන්නේ. මේක
උද්දීපනය කරගන්න මේක සතුටු කරගන්න තමයි හැමදේම කරන්නේ. හිසේ සිට දෙපතුරු දක්වා අපිට ඇති වෙන ආධිනව බලන්න, ලෙඩ රෝග බලන්න. මේ දේවල් සිහි කරමින් කය පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනෝනෙන් සිහින් යුතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස කය පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් කායානුපස්සන භාවනාවෙන් කල් ගෙවනවා. ගොඩක් වෙලාට මේ භාවනාවම අසුභ භාවනාවක් වෙන්න පුළුවන්. ඒත් එක්කම වේදනාවන් කියන්නේ පංච ඉන්ද්‍රියයන් මුල් කොටගෙන අපිට ඇති වෙන දේවල්. එහෙනම් පංච ඉන්ද්‍රියන් අපි සංවර කරගන්න ඕන. ඒ කොහොමද? ඇහෙන් දකින්න රූප වලට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒවා මට දකින්න ඕනේ නැහැ. ඇහෙන් දකින්න රූපෙට මනාපයක් නැහැ කියපුවම රාගය අතහරිනවා. අමනාපයක් නැහැ කියපුවම ද්වේෂය අතහරිනවා. නැවත මට ඒ ඕන වෙන්නේ නැහැ කිව්වම මුලාවත් අතහරිනවා. මුලා වුණානේ අපි පස්සෙන් යන්නේ. කනට ඇසෙන ශබ්ද වලට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට ඒ ශබ්දය අහන්න ඕනේ නැහැ. නාසයට ආග්‍රහණය වෙන සුවඳට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ සුවඳ මට ආග්‍රහණය වෙන්න ඕනේ නැහැ. දිවට දැනෙන රසයට මට මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මට එය දිවට දැනෙන්න ඕනේ නැහැ, ඒ රසය. ඊළඟ එක කයට දැනෙන පහසට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. ඒ පහස මට නැවත දැනෙන්න ඕනේ නැහැ. මනසට එන අරමුණු සිතිවිලි වලට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත ඒ අරමුණු සිතිවිලි මට පහළ වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙසේ පංච ඉන්ද්‍රියන් සංවර කරගන්නවා. වේදනාවන් පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනෝනෙන් සීහිතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස වේදනාවන් මුල් කොටගෙන ඇතිවන ආධිනව දකිමින් වේදනානුපස්සන භාවයෙන් කල් ගෙවනවා. තුන්වෙනි සිත. සිත ඇලෙන්න දෙන්න හොඳ නෑ මේ පංච ඉන්ද්‍රියන්ට. කොහොමද ඒක කරන්නේ? ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඒ රූපෙට දෙන ආසාව හිතෙන් බැහැර කරගන්න. ඒ වෙලාවම කරන්න ඕනේ. පස්සේ කළොත් මේක කවදාවත් වෙන්නේ නැහැ. කනට ඇසෙන ශබ්දයට ඇති ආසාව ඒ වෙලාවම හිතෙන් නැති කරගන්න ඕනේ. හිතෙන් බැහැර කරගන්නවා. ඒ ශබ්දෙම බැහැර කරගන්නවා. නාසයට දැනෙන සුවඳ ඒ මොහොතේම හිතෙන් බැහැර කරගන්නවා. දිවට දැනෙන රසය ඒ දැනෙන මොහොතේම හිතෙන් බැහැර කරගන්නවා. කයට දැනෙන පහස ඒ දැනෙන මොහොතේම හිතෙන් බැහැර කරගන්නවා. මනසට දැනුණු අරමුණු සිතුවිල්ල ඒ මොහොතේම හිතෙන් බැහැර කරගන්නවා. මෙසේ සිත පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනෝනින් සිහිතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරගෙන සිත පිළිබඳව ඔබ උපේක්ෂාවෙන් යුතුව බලමින් ඔබගේ සිත ඔබ සංවර කරගන්නවා. සිත කෙලෙස් තවන වීරින් යුතුව මන අනෝනින් සිහිතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස සිත පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් චිත්තානුපස්සන භාවයෙන් ඔබ කාලය ගත කරනවා. හතරවැන්න ධර්මය. අපි නිකාම්ම ඉන්න විට කිසිම වැඩක් නොකර හිස් මනසක් තියෙන විට අපගේ මනසට රිංගන්නෙම රාගය, මොහය, ද්වේෂය කියන සිතුවිලි. මේ සිතුවිලි තමයි අපිව භවයෙන් භවයට අපිව දුකට පත් කර ගෙනියන්නේ ඉදිරියට. ඒ නිසා ඔබට විවේකයක් හමුණු හැම වෙලාවකම ඔබ ධර්මය මෙනෙහි කරන්න ඕනේ. බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සංඝරත්න ගුණ, බුදුරජාණන් වහන්සේ වදාළ බණ. මෙසේ ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරින් යුතුව මන අනෝනෙන් සිහිතුව ලෝකේ ඇලීම් ගැලීම් දුරු කරනු පිණිස ධර්මයේ පිළිබඳ සැබෑ තතු මෙනෙහි කරමින් ධර්මානුපස්සන භාවයෙන් කල් ගෙවනවා. ඔන්න දැන් ඔබව සංවර කරගත්තා. ඊළඟට අපි යන්නේ සම්මා සමාධියට. එතනත් කොටස් 4යි. පළවෙනි එක සීලුම කාමයන්ගෙන් අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක විචාර සහිත විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීතිය සැපේ ඇති පළවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. ගැන ධර්මයේ පිළිබඳ තර්කයක් නැහැ. නමුත් විචාරය කරනවා. නැවත මෙනෙහි කරනවා. දෙවෙනි ධ්‍යානය විතර්ක විචාර සහ මුලින්ම සංසිඳීමෙන් ශාරීරික අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ අධ්‍යාත්මික සෝවයකින් අවබෝධකින් යුතුව සිත මනස එකඟත්වයට පත්වී විතර්ක විචාර රහිත සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා.
තුන්වෙනි ධ්‍යානය ප්‍රීතියට නොඇල්මෙන් නමුත් කායික මානසික නෙවැරදි දැක්මකින් යුතුව ශාරීරික සැපේ පමණක් විඳින්න උපේක්ෂාවෙන් යුතුව තුන්වෙනි ධ්‍යාන උපද්දවගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ ප්‍රීතියක් මට දැනුණා කියලා මම ඒකට ඇලෙන්නේ නැහැ. මනා සිහිනුවණින් හික්මීමකින් යුතුව තමයි මම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මම ශාරීරික සැපය විඳිනවා. හැබැයි උපේක්ෂාවෙන් යුතුව තමයි ජීවත් වෙන්නේ. ඒ තමයි තුන්වෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය සැප ප්‍රහාණය කරනවා, දුකද ප්‍රහාණය කරනවා. සොම්නසද නැති කරගන්නවා, දොම්නසද නැති කරගන්නවා. සැප රහිත දුක රහිත අතිපාරිශුද්ධ වූ සිහියෙන් යුතු උපේක්ෂාවෙන් යුතුව හතරවෙනි ධ්‍යාන උපද්දවාගෙන ජීවත් වෙනවා. මෙසේ මාර්ගඵල ලැබමින් නූපන් ධර්මයේ උපද්දවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට ගන්නා පියවර තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මම මේ කියූ පිළිවෙලට ඔබ අඩුම තරමේ දිනකට එක්වරක්වත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ හිතනවා නම් මෙනෙහි කරනවා නම් ඔබට ජීවිතේ කවදාවත් මේෂ ලග්නෙහිමනේ වරදක් වෙන්නේ නැහැ. ඔබගේ මේ හිත පන්සලක් වෙනවා. ඔබගේ මේ හිත ස්වර්ග රාජ්‍යයක් බදු වෙනවා. ඔබ සිටින නිවස, ඔබ සිටින පවුල් ඒකකය හරි සමාදානකාමී සුන්දරත්වයෙන් යුතු ස්වර්ග රාජ්‍යයක් බදු වෙනවා. මන්ද ඔබ රාගයේ මොහොයේ දෙවේශය කරන මාර්ගයේ දන්න කෙනෙක්, ඒ මාර්ගය නිතර මෙනෙහි කරන කෙනෙක්, ඒ මාර්ගය තුල ඔබ ගමන් කරන කෙනෙක්. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.